සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්න. ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ එකම දානය ධර්ම දානය බව බුදුරජාණන් වහන්සේ මනාව අපිට කරුණු පැහැදිලි කළා. මේ සත්පුරුෂ පිරිස අද ඒ උදාාරතර වූ පින්කම සිද්ධ කරගන්නවා. තමන් වගේම ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. ධර්ම ශ්‍රවණය කරන අය ධර්ම ශ්‍රවණය කළ යුත්තේ උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහාමයි කියන වග බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහාම අපි මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, මේ දවස්වල මේ ධර්ම දේශනා මාලාවෙන් අපි සාකච්ඡා කරමින් හිටියේ නිවැරදිව මරණ සතිය සම්පූර්ණ කරන්නේ කොහොමද, මරණානුස්සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව. මේ කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට ධර්ම දේශනා 24ක් විතර සිද්ධ කරලා අවසන් කරලා තියෙනවා. මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ මරණානුස්සති භාවනාව සම්බන්ධයෙන් 25 වෙනි ධර්ම දේශනාවයි. මේ දේශනාව තුළ අපි මුලින් සාකච්ඡා කරන්නට යෙදුනා අපේ බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය දියුණු කරන භික්ෂූන් වහන්සේලා අතරින් භාග්‍යතුන් වහන්සේ අගය කළේ කවුද කියන කාරණාව. පෞගිය දේශනාවෙන් අපි ඒ කරුණු සාකච්ඡා කළා. මහණෙනි, නුඹලාත් මරණ සතිය වඩනවද කියලා අහපු ප්‍රශ්නෙට උත්තර හැටියට භික්ෂූන් වහන්සේලා නොයෙක් පිළිතුරු ලබලා දුන්නා. අවසාන භික්ෂූන් වහන්සේලා දෙනම එක භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කළා, ස්වාමීනි, එක බත් කටක් හපලා අනුභව කරන තරම් කාලයක් මට බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ ක්‍රියාත්මක කරන්න ලැබුණොත් ඒ ඇති කියලා හිතෙනවා. ඊළඟ භික්ෂූන් වහන්සේ සඳහන් කළා, ස්වාමීනි, මට එක වතාවක් ආස්වාස කරන්න ලැබුණොත්, ප්‍රාස්වාස කරන්න ලැබුණොත් ඇති කියලා. එක වතාවක් ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකං ජීවිතය ලැබුණොත් ඇති, මම මේ බුද්ධානුශාසනාව කරනවා, මට ඒක ප්‍රමාණවත් කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ අගය කළේ, ප්‍රශංසා කළේ අන්න ඒ භික්ෂූන් වහන්සේලා දෙනම. එක බත් කටක් වළඳන කාලයක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්න ලැබුණොත්, එහෙම නැත්නම් එක වතාවක් ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකං ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියලා කියපු භික්ෂූන් වහන්සේලා දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අගය කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාටම අවවාදයක් දුන්නා. තස්මාත් ඉහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං. මහණෙනි, සියලු දෙනාම මෙසේ හික්මිය යුතුයි. එම නිසා භික්ෂූනි,
වහවහා මේ ආකාරයෙන් හික්මිය යුතුයි. අප්‍රමාදීව වාසය කළ යුතුයි. මොන නිසාද? මරණය ඉතාමත්ම ඉක්මනින් අපි හොයාගෙන එනවා. කොයි වෙලාවේ මම ඩැහැ ගනීද ගොදුරු කර ගනීද කියන කාරණාව මේ ලෝකෙ කිසි කෙනෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. එන්නේ හැම වෙලාවකම ඒ හික්මීම අපි ගාව තියෙන්නම ඕනේ. කෙලෙස් නැති කර ගැනීම පිණිස ඊටමත් තියුණු ආකාරයෙන් මරණ සතිය වැඩි යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හික්මිය යුතුයි කියලා කිව්වේ ඒකයි. මරණ සතිය කෙලෙස් නැති කිරීම උදෙසාම දියුණු කරගන්න ඕනේ. කෙලෙස් නැති කිරීම උදෙසා මරණ සතිය දියුණු කරනවා කියලා කියහම පින්නතුනි මැරෙන බව හැම වෙලාවෙම ප්‍රත්‍යවේක්ෂාවක් කරලා තියෙනවා නම් හැම වෙලාවෙම මැරෙන බව සිහිපත් කරනවා නම් ඕනෑවට වඩා එකතු කරගන්න ගොඩ ගහගන්න ඒ වෙනුවෙන් රණ්ඩු සරුවල් කරන්න නඩු හබ කියන්නේ දඟලන්නේ ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් තිබුණන. ඒකයි මෙතන සඳහන් කළේ මේ මරණ සතිය මනාව වැඩිය යුතුයි කෙලෙස් නැති කර ගැනීම පිණිස. අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන පටම මරණ සති සූත්‍රයේ තමයි මේ කරුණු දක්වලා තියෙන්නේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් 6 දෙනෙක්ගෙන් කරුණු විමසලා අන්තිම දෙදෙනා භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසාවට භාජනය කළ බව අපි මුලින්ම සිහිපත් කළා. ඒ කාරණා ටික අන්තර්ගත වෙන්නේ මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන පඨම මරණ සති කියන සූත්‍ර දේශනාවේ. බුද්ධානුශාසනාවට යමෙක් හරියටම කීකරු වෙනවා නම් ඒක හරි වටිනවා. කුමක් සඳහාද? මේ භයානක සංසාරයෙන් එතර වීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අපි කීකරු විය යුතුයි. සංසාරේ හරි භයානකයි. ඒ භයානකයි කියන වචනය අපිට තේරෙන්නේ නැති තරමටම සංසාරේ භයානකයි. නරක තිරිසං പ്രേත අසුර කියන සතර අපායේ තියෙන දුක මෙච්චරයි මෙපමණයි කියලා වචන වලින් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. සමහර പ്രേත ආත්ම කුසගින්නේ සීමාවක් නැහැ. අවුරුදු ලක්ෂ ගණන් ඉන්නවා බඩගිනි. බඩගින්නේ අවුරුදු ලක්ෂ ගණනක් ඉන්නවා කියලා කියහම කවුරුවත් කෑම දෙන්න කෙනෙක් නැහැ. පිපාසාව දැනෙනවා ඉවසන්න බැරි තරම්. නමුත් අවුරුදු ලක්ෂ ගණන් පිපාසාවෙන් ඉන්නවා. ඒ අයට පැන් දුන්නත් ඒ අයගේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. ඒ පිනතුන එක තැනක අපේ ධර්මයේ සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා 500 නමක් කැලෑව මැද්දෙන් ගමනක් වඩිනවා. උන්වහන්සේලා රාත්‍රියේ පහන් කරන්න කැලෑවේ තියෙන ගලක් උඩට ගොඩ වුණා. ටික වෙලාවක් යනකොට මේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමේ ප්‍රධාන භික්ෂූන් වහන්සේට තේරුණා මේ ගල හිටි ගමන් හෙලවෙනවා කියලා. උන්වහන්සේ ගල දිගේම ඇවිදගෙන ගියා. කෙරවලට ගිහිල්ලා බලහම මේ ගලක් නෙමෙයි මේ එන්නේ විශාල ගල් ප්‍රේතෙක්. මොනවද ඕනේ කියලා ඇහුවා. අපිට මොනවද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඉවසුම් නෑ මට පිපාසයි කියලා කිව්වා. එතන භික්ෂුන් වහන්සේලා 500ක් හිටියා. ඒ අවට පොකුණක් තිබුණා. රැයක් එළි වෙනකන් මේ ස්වාමින් වහන්සේලා එක්කෙනෙක් දානේ වළඳන පාත්‍රයෙන් වතුර පාත්‍රා 500ක් මේ පෙරේතයාගේ කටට වක් කළා. එතකොට 500 නමක් ඉන්නවා.
එක්කෙනා 500 ගානේ වතුර පොවහම එළි වෙනකොට වතුර පාත්‍ර 25000ක් පොවලා. එළි වුණාට පස්සේ උන්වහන්සේලා ආපහු වඩින්න ඕනේ. මහතෙරුන් වහන්සේ ඇහුවා දැන් ඇද්ද කියලා. ප්‍රේතයා කොහොම උත්තරයක් දෙන්න ඇද්ද? ස්වාමීනි රැයක් පහන් වනතුරු ඔබ වහන්සේලා මට දුන්න වතුර තාම මගේ උගුරෙන් පල්ලෙහාට ගියේ නෑ කියලා කිව්වේ. වතුර දුන්නත් ඒ පිපාසය නිමන්න බෑ. ඒ තරම් දුක්ඛිතයි ඒ ජීවිතය. නමුත් ප්‍රේතයා කියනවා ස්වාමීනි දැන් මගේ ප්‍රේත ආයු කාලය ඉවරයි. තව ටිකකින් මට ගිනි ගන්නවා. ගිනි ගන මැරිලා මම ආවිච්චියට යනවා. ඔබ වහන්සේලා වහාම අයින් වෙන්න කියලා. සඳහන් කරනවා ප්‍රේත ශරීරයේ ගිනි ඇවිල්ලා නැගෙන ආලෝකයෙන් උන්වහන්සේලාට වනාන්තරයෙන් එළියට යන්න රාත්‍රීන් පහන් වුණා කියලා. වෙනත් රාත්‍රීන් වල එළියට යන්න ආලෝකයේ සැප වුණා. එතකොට ප්‍රේතයා කොච්චරම් ලොකුවට ඉන්නේ ඇද්ද? මේ වාගේ ප්‍රේත ආත්ම අදත් තියෙනවා. අපේ පියවිය හැට පේන්නේ. ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ කරුණු හුඟ සාකච්ඡා කරපු තැන් ත්‍රිපිටකයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියහම ස්වාමීනි මෙන්න මේ විදිහේ අරුම පුදුම ප්‍රේතෙක් අද ගිජුකුළු පවුව බැහැගෙන එනකොට දැක්කා කියලා. සඳහන් කරනවා මහණෙනි මම ওই ප්‍රේතයා දැක්කේ බෝමැඩ වැඩ ඉන්න කාලෙමයි. කියන්නේ බුදු වෙච්ච වෙලාවෙමයි. බුදු වෙච්ච කාලෙමයි. සත්සතිය ඇතුළෙමයි මම ওই ප්‍රේතයා දැක්කේ. නමුත් අද වෙනකන් ප්‍රේතයා ගැන මම කාටවත් කීවේ නැහැ. ඇයි ඒ? පිළිගන්නේ නැහැ මිනිස්සු. මේ තරම් දුක්ඛිත ජීවිත තියෙනවා කිව්වොත්. බුද්ධ වචනේ පිළිගත්තේ නැත්නම් ඒ අයට පව් සිද්ධ වෙනවා. නමුත් මහණෙනි අද මම ඒක කියනවා මොකද මට සාක්ෂි තියෙනවා. මම විතරක් නෙමෙයි දැකලා තියෙන්නේ මේ මොග්ගල්ලාණයන්ද දැකලා තියෙනවා. ඒ හින්දා මම කියනවා මමත් දැක්කා කියලා. ඒ තරම්ම දුක්ඛිතයි මේ പ്രേත ජීවිතය. තිරිසන් ආත්මික උප්පත්තිය ලැබුවොත් කවදද පින් කරන්නේ? කවුද පින් කරලා දෙන්නේ? එහෙම කවුරුවත් නැහැ. කවදා හරි කර්ම ටික ගෙවලා ආයෙ ඉතින් සුගති සංඛ්‍යාත ජීවිතයක් ලබන්න වෙනවා. ඉතින් තිරිසන් වලට කර්ම ගෙවන්න ලේසිද? මාළුවෙක් වෙලා ඉපදුනත් ලොකු මාළුවෙක් නම් පොඩි මාළු කාලා තමයි ජීවත් වෙන්නේ. ප්‍රාණඝාතය. පූසෙක් වෙලා ඉපදුනත් ප්‍රාණඝාතය. කොටියෙක් වෙලා ඉපදුනත් ප්‍රාණඝාතය. නැවත සංසාරයට කරුම හදනවා. කුරුල්ල වෙලා ඉපදිච්චාම කුරුමුනිය පණුමු ආදී සත්තු හරියට මරනවා. නැවත නිරයෙන් නිරයට මිසක් සුගතියක් හොයාගන්නවා කියන එක පහසු නම් පහසුවක් නම් ඇත්තෙම නෑ ඒ අයට. එන නිරයත් එහෙමයි, තිරිසන් ලෝකෙත් එහෙමයි, പ്രേත ලෝකේ අසුර ලෝකේ දුක්ඛන්දරාවල් වල සීමාවක් නෑ. ඊට පස්සේ අපි මනුස්ස ලෝකේ ඉපදෙනවා පින් කරලා ඇවිල්ලා. මෙහි ඉපදිලා අපි සැප විඳිනවද? මේ ජීවිතේ කොයිතරම් දුක්ඛදායකද? රැයක් නෑ, දවාලක් නෑ. හරි හම්බ කරනවා, කනවා බොනවා, ආය හොයනවා, වෙන වැඩවල යෙදෙනවා, පින්කනුත් කෙරෙනවා. ওই දේවලුත් කර ඉන්නකොට සමහර වෙලාවට කෙනෙක් වෙඩි තියලා මරන්නත් පුළුවන්. ගිනි තියලා මරන්නත් පුළුවන්. එක පොලකට නෙමෙයි 7 8 10 12 පොලකට පිහියෙන් යනලා මරන්නත් පුළුවන්. කන් නාසා කපන්නත් පුළුවන්. අතපය සිඳින්නත් පුළුවන්. තවත් නොයෙක් දසවද දෙන්න පුළුවන්. ආරක්ෂාවක් කියලා හිතාගෙන හිටියට කිසිම ආරක්ෂාවක් නෑ මේ ජීවිතවල. එහෙනම් මනුස්ස ලෝකේ ඉපදුනා කියලා රැකවරණයක් නම් තියෙනවා කියලා කාරණාවක් හරියටම කියන්න බෑ. නමුත් තිරිසන්නුන්ට බෑ සංසාරයෙන් එතර වෙන පාර හදාගන්න. මිනිහෙකුට පුළුවන් සම්මා දිට්ඨිය පිහිටලා නිවැරදිවම තිසරණ හඳුනගෙන
පන්සිල් ආරක්ෂා කරගෙන සංසාරයෙන් එතර යන ගමනයන්ට. ඒකටත් මේ ජීවිතෙත් පින්කං කර කර මොකද කරන්න ඕනි ප්‍රාර්ථනාම කරන්න වෙනවා. පින්කං කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකටද? සම්මා දිට්ඨික වෙලා උපදින්න ඕනේ ඉස්සෙල්ලා. අද මේ විදිහට බෞද්ධ පවුලක ඉපදිලා බොහොම පින්කං කර කර ඉන්නවා. ඊළඟට මැරිලා ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා ආපහු බුද්ධ ධර්මයට එයිද? එදාට බුද්ධ ධර්මයට හතුරුකම් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ හින්දා හැම පින්කමක්ම අවසානයේ ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණම කවදාවත් මිසදිටු කුලයක උපදින්නේ නැහැ. මිසදිටු කුලයක ඉපදුනොත් ඒත් සංසාරයෙන් එතර යන්න පාර හදන්නේ නැහැ. සංසාරේ විශේෂ වශයෙන් පින් කරලා තමයි මේ ජීවිතය ලබලා තියෙන්නේ බෞද්ධයෙක් වෙලා උපදින්න. එහෙනම් අපි ඒ උතුම් ජීවිතෙත් ලැබුවා. බෞද්ධයෙක් වෙලා ඉපදුණා. එතකොට හැබැයිම බෞද්ධයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාරේ ගමන් කරන කෙනෙක්. සංසාරයෙන් එතර යන්න වීරිය වඩන කෙනෙක්. අතීතයේ ඕන තරම් සංසාරයෙන් එතර ගියා. වර්තමානයේත් බෞද්ධයෝ ඕන තරම් ඉන්නවා. එතකොට මේ කාලේ එතර යන්න බැරි වෙයිද? රහතන් වහන්සේලා මේ කාලේ පහළ වෙන්නේ නැති වෙයිද? පහළ වෙනවා හොඳටම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මොකේද අඩුවක් තියෙන්නේ? ධර්මයේ අඩුවක්ද? ධර්මයේ නම් කිසිම අඩුවක් තාම නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට ධර්මයේ තියෙනවා. එතකොට කවුරු ගාවද මේ අඩුපාඩුව තියෙන්නේ? යම් පුද්ගලයෙක් ඉන්නවා එයාට හොඳටම බඩගිනි. දැන් යන්නේන හැමෝටම කතා කර කර මෙයා කියනවා මට බඩගිනි කියලා. මිනිස්සු මෙයාට කෑම ගෙනල්ලා දෙනවා. කෑම ගොඩ ගිහිලා මේ මිනිසයා තවත් කියනවා මට බඩගිනි කියලා. ගොඩ ගිහිලා තිනවා කන්නේ නැහැ. කාගේද වැරද්ද? කෑම වල වරදක් තියනවද? කන්නේ නැති මිනිහගේ තමයි වරද තියෙන්නේ. මිනිහෙක් මරන්න තව කෙනෙක් කඩුවක් අමෝරගෙන පස්සෙන් පන්නනවා. අනික් මිනිහා බලාගෙන ඉන්නවා. දුවලා බේරෙන්න ඕන තරම් පාරේ ඉඳ තිබුණත් අර මිනිහා කඩුව අරගෙන එලවගෙන එනවා දැකත් මොහු බලාගෙන ඉන්නවා. දුවලා බේරෙන්න තිබුණා. පාරේද වැරද්ද? දුවපු නැති මිනිහගේ වැරද්ද තියෙන්නේ. එහෙනම් අතන කෑමවල නෙමෙයි වරද තියෙන්නේ. මෙච්චර දීලත් කන්නේ නැති මිනිහගේ වරද තියෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4.1 සංසාරේ දුක් විඳලා පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඔබට මට මේ නිර්මල ධර්ම රත්නයේ දානය කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ධර්ම රත්නයේ අපේ නිවනට අවශ්‍ය කරුණු ටික තාමත් මනාව සුරක්ෂිතවම තියෙනවා. නිර්මල ත්‍රිපිටකේ තාමත් ආරක්ෂා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතර වෙන මඟ කියලා දීලා තියෙනවා. මහණෙනි මෙන්න තියෙනවා රුක්ෂ මූල. මෙන්න තියෙනවා ශූන්‍යාගාර. වීර්ය වඩන්න. නමුත් එහෙනම් වරද තියෙන්නේ යෙදෙන්නේ නැති අපේ තමයි වරද තියෙන්නේ. ධර්මයක් තියෙනවා, සංඝයක් ඉන්නවා, භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා. කාරණාවට යෙදෙන්නේ නැති අපි තමයි වැඩිකාරයෝ. ආන් ඒකින්ද හිතන්න ඕනේ බැරි වෙලාවත් තිරිසන් ආත්මික ඉපදුනොත්, പ്രേත අසුර ආත්මවල ඉපදුනොත් කොයි තරම් කාලයක් නිරාදුක් විඳින්න වෙයිද කියන කාරණාව තීරණය කරන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට එළඹිලා මනාව යමෙක් තිසරණෙහි පිහිටලා කටයුතු කරනවා නම් ඔහු සුගතියෙන් සුගතියට යන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි බුද්ධානුශාසනාවට කී කරුණන් ඒක ඊටාම වටිනවා කියලා අපි සඳහන් කරේ මේ සාකච්ඡා කළේ ඒකයි. අපි සඳහන් කළා
පටම මරණ සති සූත්‍රයේ භික්ෂූන් වහන්සේලා 6 දෙනෙක් ගැන කතා කළා කියලා. ඒ 6 දෙනාගෙන් එක බත් කටක් හපලා ගිලින තරම් කාලයක් මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න තිබුණොත් ඒක හරි වටිනවා කියලා දේශනා කළා. ඒ කියන්නේ ඊළඟ බත් කට අනුභව කරන්න මම ජීවත් වෙයිද කියන එක විශ්වාස නැහැ. ඒ තරම්ම ජීවිතය අනිත්‍යයි. ඒ කොයිතරම් ජීවිතය අනිත්‍යද කියන කාරණාව අපි තව ටිකක් සාකච්ඡා කරමු ඉස්සරහට. එහෙමනම් මෙතන සඳහන් කරනවා අපිට ජීවිතයේ ආන්ගේ අවදානම ගන්න කියලා. මේ බත් කට නම් කටේ තියාගත්තා ඒක ගිලින්න පුළුවන් වෙයිද දන්නේ. දෙවනි පිට අඹල කටේ තියාගන්න පුළුවන් වෙයිද දන්නේ. හැම වෙලාවෙම මරණය ගැන එහෙම හිතන්න ඕනේ. සිල් සමාදන් වෙච්ච දවසට ආහාර අරගන්න ගියහම කටේ තියාගන්න එක බත් පිටක් ගානේ මේ මරණ සතිය වඩන්න පුළුවන්. මේ බත් පිට මම ගිලීද දන්නේ. නැවත බත් පිටක් මට ලැබෙයිද දන්නේ. ඒ තරම් ඉක්මනට ජීවිතේ නැති වෙන්න පුළුවන් කියන කාරණාවයි මේ සිහිපත් කරන්නේ. ඊළඟට සිහි නැතුව එකම බත් පිටක්වත් අනුභව කරන්න එපා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. හැම වෙලාවෙම සිහියෙන් වළඳන්න මරණය පිළිබඳව අදහස තියාගන්න. සමහර වෙලාවට එහෙම සිහියක් අපිට නම් ඇත්තේම නැතු වෙනවා. මැරෙනවය කියන සංඥාවක් අපි ගාව එන්නෙම නැහැ. මලගෙදරකට ගියත් ඒ සංඥාව දකින්න නැති අපි නිකන් ඉන්නකොට ඒ සංඥාව තාම මෙනෙහි කරන්නෙම නැහැ. මලගෙවල් වලත් ඕන තරම් අපි යනවා. නමුත් කවුරුවත් මරණය දිහා බලාගෙන ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරන බවක් පේන්නේ නැහැ. මැරිච්ච මිනිහා විතරයි මැරුණේ අපි කවුරුවත් මැරෙන්නේ නැහැ වාගේ තමයි කල්පනාව. හැබැයි ඔහු මැරිලා තියෙන්නේ කොහොමද? ඊට වඩා දරුණු දුක් විඳලා අපිට මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන් නිසා එකම ආරක්ෂාවයි තියෙන්නේ මෙලව කොයිතරම් දුකෙන් මැරෙන්න වුණත් මැරුණ ගමන් සුගතියක ඉපදෙන්න කුසල් රැස් කරලා තියාගන්න එක හරි වටිනවා. ඊළඟට පින්නතින් ජීවිතේ පව් කරන්න එළෙන්නේ නිතරම මරණය මෙනෙහි වෙන්න ගත්තාම. දැන් එතකොට ආපහු තේරෙනවා මරණ ගෙදරකවත් මරණ සතිය නැහැ කියලා. මොකද වැඩියෙන්ම පව් කරන තැන බවට පත් වෙන්නේ ඔය කියන මල ගෙදර. දවස් ගණනාවක් කිසිම කරදරයක් බාධාවක් කාගෙන්වත් නැතුව ඕන තරම් නිදහසේ පව් කරන්න පුළුවන්. ඒක නිසානේ සමහර අය දේහය ආදාහනය කරන්න දෙන්නේ නැතුව සමහර පැතිවල ඒ ගෙවල් වල ආයත මුදල් ගෙවලා ඒ ශරීරයේ නැවත වේලෝ තියාගෙන එහි සූදු පිටියක් හදාගන්න. කාටවත් සැක නැහැ. කවුරුවත් අත්අඩංගුවට ගන්න එකකුත් නැහැ. එහෙම මානසිකත්වයක් ආපු මිනිස්සුන්ට අපිත් මැරෙනවා කියන කාරණාව කවදාවත් හැඟෙයිද? ඒ හින්දා වුන් හැම වෙලාවෙම ප්‍රමාදී වූ පුද්ගලයෝ. නමුත් අපි සියලු දෙනාම විය යුත්තේ කිනම් පුද්ගලයෝද? අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් වෙන්න ඕනේ. සියලුම කුසල කර්මයන්ගේ රජු වගේ අප්‍රමාදය. කොයි දෙයකටත් අප්‍රමාදී විය යුතුයි කියන කාරණාව. ඊළඟට පින්නතුනි මේ ආනාපාන සතිය හොඳටම වඩපු කෙනෙකුට විතරයි ආස්වාසයක් කරලා ප්‍රාස්වාසයක් කරන තුරු හොඳටම හිත හික්මවා ගන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ආනාපාන සතිය හොඳටම වඩපු කෙනෙකුට පුළුවන් ආස්වාසයක් කරලා ප්‍රාස්වාසයක් කරනකොට මනාව හිත හික්මවන්න. ආස්වාස කරලා ප්‍රාස්වාස කරන තුරු ඒ හිත හික්මවන්න පුළුවන් වෙන්න නම් ඒ භාවනා ක්‍රමයේ සෑහෙන්න දියුණු කරන්න ඕනේ. එහෙම කියලා හික්මවන්න පුළුවන්. එහෙම කෙනෙකුට හිත හික්මවන්න පුළුවන්
මේ දෙදෙනා වහන්සේ උපරිම හික්මීමක් තියෙන. ඒ මොන දෙදෙනා වහන්සේද? බුදුරජාණන් වහන්සේ මරණ සතිය ගැන විමසලා ප්‍රශංසා කරපු දෙන්න. එක්කෙනෙක් කීවේ එක බත් කටක් හපලා ගිලිනකන් ජීවත් වෙන්න තිබුණොත් ඇති. දෙවැනි එක්කෙනා කීවේ එක වතාවක් ආස්වාස කරලා ප්‍රාස්වාස කරන්න ලැබුණොත් ඇති. මේ බුද්ධානුශාසනාව කරනවා. එතකොට මෙතන සඳහන් කරනවා මේ දෙදෙනා වහන්සේ උපරිම හික්මීමක් තියෙන දෙන්නේ. ඒ මොන දෙදෙනා වහන්සේද? මෙන්න මේ ප්‍රශ්නයට උත්තර දුන්න ඒ භික්ෂූන් වහන්සේලා දෙදෙනා ගැනයි මේ කතා කරන්නේ. ආන් ඒ දෙන්න ඊ타ත්ම වේගෙන් සංසාරයෙන් එතර යන්න මගට බැහැලා ඉන්නේ. කොයිතරම් වේගවත්ව බැහැලාද කියලා බලන්න. හුස්මක් අරගෙන පිට කරනකම් මම ජීවත් වෙයිද දන්නේ. මේ හුස්ම අරන් පිට කරන කාල සීමාව තුල කරගන්න බැරි වුණා නම් පිනක් ඒක කරගන්නයි වීරිය. බත් කටක් හපලා ගිලින කාලයක් තුල ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ බත් කට නමුත් බලඳන මොහොතක් ගානේ ඊටාම සිහියෙන් භාවනාවක් බවට පත් කරගත්තාම ඒකත් ලොකු ආනිසංසයක්, ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි අපි කොහොම මේ ගැන නැවත නැවත හිතන්න ඕනේද? අපි කර කර ඉන්න වැඩත් එක්ක මේ යෙදෙන ප්‍රමාණය සංසාරයෙන් එතර වෙන්න ඇද්ද? දැන් මේ භික්ෂූන් වහන්සේලා දෙනව නම් අතිශය යහුසුලුව යෙදෙනවා. නමුත් එතකොට අපි මේ කර කර ඉන්න වැඩපොළත් එක්ක සංසාරයෙන් එතර යන්න මේ ප්‍රමාණය ඇද්ද? තාම සමහර වෙලාවට හරියටම තිසරණත් සම්පූර්ණ නැහැ. සමහර කෙනෙකුට. තව සමහර කෙනෙකුට තාම පන්සිල් සම්පූර්ණ නැහැ. ඉතින් එහෙමයි කියලා කියන්නේ හරිම භයානකයි කියලා තමයි කියන්න වෙන්නේ. තාම පන්සිලුත් සම්පූර්ණ නැත්තම් මරණය මේ තරම්ම ඉක්මන් නම් පන්සිල් නැතුව මැරුණොත් මොන වාගේ අවාසනාවන්ත තැනකට යන්න වෙයිද? සතර අපායෙන් කොහේ හරි තැන. පන්සිල් නැත්තම් ඒක තමයි හේතුව. එතකොට මේ පන්සිල් ආරක්ෂා කළේ නෑ කියලා සිල් ආරක්ෂා කරපු නැති පුද්ගලයා සතර අපායට යොමු කළේ බුදුරජාණන් වහන්සේ විසින්ද? කොහොමවත්ම නෑ. එහෙනම් කවුද මේ වැඩේ කරන්නේ? මෙන්න මේ විශ්වය පාලනය කරන න්‍යාය ධර්මතාවය. පන්සිල් නැත්තම් දඬුවම් කරනවා. ඒ විශ්ව න්‍යාය තමයි මේ දඬුවම කරන්නේ. ඒ විශ්ව න්‍යාය පත්‍රයේ ප්‍රධාන වගන්ති තියෙනවා 5ක්. ඒ නීති පොතේ ප්‍රධාන වගන්ති 5ක්. අනුවගන්ති ඕනතර. මේ ප්‍රධානතම වගන්ති 5 පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, සුරාපානය. නීති පොතේ ලොකු නීතියක් කැඩුවොත් දඬුවම වැඩි. එහෙනම් ස්වභාව ධර්මයාගේ නීති පොතේ මේ නීති 5න් එකක් කැඩුවොත් දඬුවම උපරිමයි. එතන උපරිමයි කියලා කියහම එක සතෙක් එක පාරක් මරහම මටත් සංසාරේ එක පාරක් නම් මැරෙන්න වෙන්නේ කමක් නැහැ. නමුත් එක සතෙක් එක පාරක් මරහම ඒ එක සතා වෙනුවෙන් මට 100,000 වර මැරෙන්න වෙන එකයි සංසාරේ දුක. ආන් ඒකටනේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළේ. ඒ එක සතෙක් වෙනුවෙන් මෙරි උපදින වාර ප්‍රමාණය කොච්චරද කියන එක තහවුරු වෙන්නේ සතා මරන්න ගත කරන කාලයත් එක්ක. නීතිය කඩන්න ගත කරන කාලයත් එක්ක. මදුරුවෙකුට ගහන එක නම් තප්පර ගානයි. මදුරුවාට තියෙන ජීවිතයක්, අලියට තියෙන ජීවිතයක් දෙකම කළොත් ප්‍රාණඝාතයමයි වෙන්නේ. හැබැයි අකුසලයේ වෙනස් වෙනවා. හේතුව මදුරුවෙක් මරණ තරම් ඉක්මනට අලියෙක් මරන්න පුළුවන්කමක් නැහැ.
ද්වේෂයේ පදනම් කරගෙන අලියා මරන්න ගත කරන කාලයත් එක්ක අපේ හිතේ උපදින විපාක සිත් ගණන කොච්චරක් වෙයිද? තප්පරයකට සිත් කෝටි ගාණක් උපදිනවා. එතකොට අලියා මරන්න විනාඩි 15ක් ගත වුණොත් සිත් කොච්චර උපදීද? ඔය සිත් අතර තියෙන විපාක සිතක් ගානේ මට විපාක දෙනවා. ඒකයි මම කිව්වේ දෙකම ප්‍රාණඝාත ප්‍රමාණයේ හැටියට යෙදෙන හැටියට අකුසලයේ වෙනසක් තියෙනවා කියලා. ඊළඟට පින්නතුනි අපි යෙදෙන ප්‍රමාණය මදි කියලානේ අපි මේ කතා කර හිටියේ. එහෙමනම් නිවැරදිව තිසරණ සහිත පන්සිල් වලට යන්න වෙනවා. පොයට අඩුම තරමේ මාසයකට දවස් 4ක්වත් පූර්ණ උපෝසතයක් සමාදන් වෙන එක හරි වටිනවා. පූර්ණ උපෝසතයක් කියලා කිව්වේ පැය 24ක් එක දිගටම ආරක්ෂා කරන සීලයක යෙදෙන්න ඕනේ. මේ බුද්ධ ආගමේ අර්ධ උපෝසත ගැන කොහෙවත් නෑ. කූට විනිශ්චයකාර වස්තුව කියලා එක තැනක පෙන්නනවා කාරණාවක් වරුවක් සෙල් රැකපු කෙනෙක් ගැන. ඊට අමතරව කොහෙවත් මේ අර්ධ උපෝසතයක් ගැන කතා කරන්නේ නැහැ. පූර්ණ උපෝසතයක්ම තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. අපිට බැරි නම් මාසෙකට එක දවසක් පැය 24ක් සිල් ගන්න තාම අත්හරින්න. එතකොට නෙමෙයිද තේරෙන්නේ සංසාරේ අත්හරින්න තව කොහෙද සුදුසුකම් අපිට කියලා. පැය 24ක් ගෙදර අත්හැරලා ඉන්න බෑ. ඉතින් එහු අපි කොහොම සංසාරේ අත්හරින්නද? සිල් සමාදන් වුණා කියලා හිතාගෙන විතරක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒවා සම්පූර්ණ නැහැ. හේතු විකාල භෝජන කියන ශික්ෂාපදේ කැඩෙන්නේ මධ්‍යහ්නෙන් පස්සේ. උදේ ගෙදරට කියලා එනවා මම 5ට විතර ආපහු එනවා කියලා. උදේ ඇවිල්ලා විකාල භෝජනා වේරමණී කියලා සමාදන් වෙනවා. 5ට විතර සිල් පවාරණය කරලා ගිහිල්ලා රාත්‍රී ආහාර ගන්නවා. එහෙනම් 5ට විතර මම යනවා කියන කාරණාව තුලම රැට ආහාර ගන්නවා කියන කතාව තියෙනවා. ඉතින් එතකොට විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා උදේ කියනකොට ඒ ප්‍රකාශයම මුසාවාදා. ඒ විකාල භෝජනෙන් වළකින්න කල්පනාවක් නැහැනේ. හන්දෑවේ ගෙදර යනවනේ. ප්‍රකාශයම මුසාවාදා. එතකොට එහෙනම් එහෙම නොවෙන්න ඕනේ. සිල් අරගෙන ගෙදර ගියාට කමක් නැහැ. සිල් මත ඉන්න ඕනේ. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ නේ. ඉතින් එහෙනම් අපි යෙදෙන ප්‍රමාණය මදි කියලා කියන්නේ. පන්සිල් ආරක්ෂා කරන්නෙත් නැහැ. අටසිල් ආරක්ෂා කරන්නෙත් නැහැ. හරියට බණ අහන්නෙත් නැහැ. හරියට දන් දෙන්නෙත් නැහැ. ගුණවන්තයෝ අඳුරන්නෙත් නැහැ. ඒ නිසා පෞරස් කරනවා කතා බහ කරන්න ගිහිල්ලා. අපේ ප්‍රමාණය හොඳටම මදි මේ සංසාරයෙන් එතට යන්න. එහෙමනම් මේ සිහි නැතිව එකම බත් පිටක්වත් සිල් ගත්ත දවසක ආහාරයට නොගන්න යම් කෙනෙක් වීරිය වඩනවා නම් මෙතන මේක සිල් ගත්ත දවසේ විතරක් නෙමෙයි එදිනෙදා ගෙදර ආහාර ගන්නකොටත් පුරුදු කරන්න පුළුවන්. කෑම ටික අරගෙන පැත්තක වාඩි වෙලා මරණය සිහිපත් කර හපනවා. හපල ගිලිනවා. හැබැයි තව පිටක් කටේ තියලා හපන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ. නමුත් තව පිටක් කටේ තියාගන්න ජීවත් වුණොත් ඒකත් හපලා ගිලිනවා. හැබැයි ඊළඟ පිට තියාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරි සිහියෙන් හපන කොටත් සිහියක් තියෙනවා. ගිලින කොටත් සිහියක් තියෙනවා. අනන කොටත් සිහියක් තියෙනවා. ඔහොම සිහිය තියාගෙන ආහාර අනුභව කරලා බලන්නකො කොයිතරම් ප්‍රීතියක් උපදිනවද කියලා. භාග්‍යතුන් වහන්සේ නම් දන් වළඳනකොට පාත්‍රා ධාතුවේ ඇතුලේ ආහාර ටික මිශ්‍ර කරලා අනනකොට සිරිමුක ධාතුවේ එක බත් ඇටයක්වත් නැහැ. එහෙමනම් අනන වෙලාවට හපන්නේ. නමුත් ඊළඟට ඒ බත් පිඩ
ශ්‍රීමුක ධාතුවේ තියාගෙන ගිලින්න කලින් හපනකොට ඒ හපන වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවෙන් නැවත ඊළඟ බත් පිළ සූදානම් කරන්නේ නැහැ. අනනකොට හපන්නේ හපනකොට අනන්නේ. අනනකොට සිහියෙන් අනනවා සිහියෙන්ම ශ්‍රී මුකේ දක්වා ගෙනියනවා සිහියෙන්ම හපනවා. හපලා ගිලලා ඉවර වෙලා ඊළඟ පිට අනනවා. ආහාර ගන්නකොට උත්සාහ කරන්න මොන තරම් පහසුවක් කොයි තරම් සතුටක් මොන තරම් ප්‍රීතියක් ඒ කාරණාවෙන් උදා වෙනවද මාසයක් කමාරක් කරගෙන යනකොට මොන තරම් සිහියක් මගේ හිත තුළ ඇති වෙනවද කියන කරුණු Tamanටම වැටේ. ඊළඟට සඳහන් කළේ එහෙම සිහියක් තියෙනවා නම් මරණය ගැන ඒ ජීවිතවල කොහෙද පාපයක් කියලා. හැම වෙලාවෙම මරණය නම් මෙනෙහි කළේ ඒ ජීවිතේ කොහෙන්ද පව් කෙරෙන්නේ. පිළිතර ඊළඟට සඳහන් කළා මනාව වඩාපු ආනාපාන සතිය. හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ මනාවම දියුණු කරපු කෙනෙකුට. භාවනාව වඩන්න පුළුවන්කම තියෙන එහෙම කෙනෙකුට. ඊළඟට මෙතන සඳහන් කළා අපි මේ ඉන්න විදිහටම කටයුතු කළොත් අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනට යන්න බැරුව යනවා. මේ ඉන්න විදිහටම කටයුතු කරනවා නම්. එහෙනම් මීට වඩා වේගෙන් යෙදෙන්න වෙනවා. මීට වඩා උනන්දුව ඇති කරගන්න ඕනේ. මීට වඩා උත්සාහය ඇති කරගන්න ඕනේ. මීට වඩා වීරිය වඩන්න ඕනේ. ඒ වීරිය වඩන්න පටන් ගත්තාම ඒක පුරුදු වෙන්න ඒක හරි සතුටක්. ඒක දුකක් එහෙම නෙමෙයි කරදරයක් එහෙම වෙන්නේ නැහැ. එතන තියෙන පුදුම සතුටක් ඇති වෙනවා. මොකද කොයි වෙලාවෙ මරුණත් බය නැති හින්දා. ඊළඟට පින්නතුනි අප්‍රමාදී බව සඳහන් කරනවා ප්‍රමාණවත් කියන මිනුම් දණ්ඩක් බව. අප්‍රමාදී බව මේ සංසාරයෙන් එතර යන්න අපිට තියෙන ප්‍රමාණය පෙන්නන මිනුම් දණ්ඩක්. එහෙම නැත්නම් අපි යෙදෙන ප්‍රමාණය ඔබ නිවනට කොච්චර කාලෙකින් ළඟා වෙනවද කියන එක පෙන්වන මිනුම් දණ්ඩක්. යම් කෙනෙක් හොඳට සීලය මත පිහිටනවා නම් මෙයාගේ සංසාරේ සිල් නැති කෙනෙකුගේ ජීවිතයට වඩා බොහොම කෙටි. සිල් නැති කෙනෙකුගේ ජීවිතේ බොහොම දිගයි. ඒ සතර අපායක වැටුනොත් එන්න වෙන්නේ. කවදා හරි ගොඩ එනවා. බණ කියන මමත් බණ අහන ඔබත් ඔය කියන අපායවල වල ගියේ නැති අය එහෙම නෙමෙයි. ඉතින් මේ ගොඩ ඇවිල්ලා ඉන්නේ. පෙර කරපු කුසල් එක්ක කවදා හරි ආයෙ ගොඩ එනවා. මොකද මේ සංසාරයෙන් එතර යන්න කවදා හරි දවසක අපි හැමෝම රහත් වෙන්නම ඕනේ. ඒක කවදා හරි දවසක වෙනවමයි. හැබැයි ඒක කවද්ද කියන එක දන්නේ නැහැ. නමුත් යමෙක් අදම මාර්ගයට බැහැලා ඉන්නවා නම් එයාගේ සංසාරේ කෙටි කියලා කියන්නේ මිනුම් දණ්ඩක් තමයි එයා යෙදෙන ප්‍රමාණය. ඒ නිසා වහ කටයුතු කරගන්න එක හොඳයි. මේ සංසාරයෙන් එතර ගියපු උත්තමයෝ එක්ක අපිව සංසන්දනය කරලා බැලුවොත් උන්වහන්සේලාගේ පයට පෑගෙන දූවිලි මාත්‍රයක්වත් අපි වටින්නේ නැහැ. මේ සසරින් එතර යන්න වීරිය වඩලා තියෙන හැටි. අපි එහෙම තව කල්පනාවක් ඇත්තෙම නැහැ. ලෞකික කටයුතු වලට වැටුනහම ඒ එදිනෙදා ලෞකික කටයුතු ටික ඉවර කරලා ඉඩක් ලැබුණොත් වෙලාවක් තිබුණොත් විතරක් බණ අහන්න යන පිරිසක් අපි. ඉඩක් ලැබුණොත් වෙලාවක් තිබුණොත් විතරක් තුනුරුවන් වඳින පිරිසක් අපි. ඉඩක් ලැබුණොත් වෙලාවක් තිබුණොත් විතරක් පොයට සිල් ගන්න පිරිසක් අපි. අන්න අර මගදී සිල් නවත්තලා යන්නෙත් ඒකට වඩා අර ලෞකික වැඩ වැඩි හින්දා. ගෙදර ගිහිල්ලා හවස කරන්න වැඩ ටිකකුත් තියෙනවා. රැලි වෙනකම් කරන්න වැඩ ටිකකුත් තියෙනවා. අනිද්දාට අනිද්දාට කරන්න තියෙන වැඩ සැලසුම් කරන්නත් තියෙනවා. ඒවා සැලසුම් කරනවා මිසක්
සංසාරයෙන් එතර යන හැටි සැලසුම් කිරීමක් නෑ. නමුත් කළ යුත්ත සියල්ල පසෙක තියලා යෙදුන තනි එක දවසේ හරි කාරණාව සම්පූර්ණ කරගන්න එකයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් හරියටම කරුණු පැහැදිලි කළා. තේරුම් ගන්න කෙනා තමයි අප්‍රමාදී වෙන්නේ. ඒ කොයි කාරණාවද තේරුම් ගන්නේ? අර භික්ෂූන් වහන්සේලා දෙනම කියපු කතාව. ස්වාමීනි මට එක බත් කටක් අනුභව කරලා ගිලිනකන් කාලේ තිබ්බොත් ඇති. අනික් භික්ෂුව සඳහන් කළේ ආස්වාස කරලා ප්‍රාස්වාස කරන කම්මන් ජීවත් වුණොත් ඇති. අපිට සඳහන් කරනවා මෙන්න මේ කාරණාව හරියටම තේරුම් ගත්ත කෙනා අප්‍රමාදී වෙනවා කියලා. ජීවිතේ ආයුෂ මේ තරම් කෙටි. ওই කාරණාව බණ කීයකින් අපි අහලා ඇද්ද? ඒ කොයි තරම් අහලා තිබුණත් අපි තාම අප්‍රමාදී බවක වැඩි පුර ප්‍රමාණයක් මිනිස්සු යෙදෙනවා දකින්නේ නෑ. ඒකයි මම කිව්වේ මැරිච්ච මිනිහගේ මල කඳ දිහා බලත් සුරාපානය කරන සමාජයක මැරිච්ච මිනිහගේ මල කඳට මුදල් ගෙවලා සූදු පිටියක් හදාගත්ත සමාජයක අප්‍රමාදයේ කොහෙ තියෙනවද කියන කාරණාව හිතන්නවත් බෑ. ඒක වචන මාත්‍රයක් විතරයි. භාග්‍යතුන් වහන්සේට අල්ප මාත්‍ර කී කරුකමක් නැති අය මැරිලා निराගාමී වෙන එකම ස්වභාවයයි. ඊළඟට පින්නතුනි තමන් කවුද කියලා මනාව මේ සූත්‍ර දේශනාවෙන් පෙන්නනවා. මම යෙදෙන ප්‍රමාණය කොච්චරද කියන එක තේරුම් ගන්න අවස්ථාව හදනවා. පිඬු 4ක් 5ක් හපලා ගිලින තුරු ජීවිතයේ විශ්වාස නැති බව දැනගෙන තම මරණය සිහිපත් කළ යුතුයි. පිඬු 4ක් 5ක් හපලා ගිලින තුරු මට ජීවත් වෙන්න බැරි වෙයි. බත් පිඟාන බෙදාගෙන ඉඳගත්තාම කාටද කියන්න පුළුවන් මේක ඉවර වෙනකන් අනුභව කරනවා කියලා? එහෙම කියන්න බෑ. තේ කෝප්පේ හදාගෙන වාඩි වුණාම කාටද කියන්න පුළුවන් මේක ඉවර වෙනකන් බොනවා කියලා? එහෙම ජීවිතයක් අපිට තියෙන්නේ. නමුත් අපි ගාව කිසිම බයක් සැකක් නැහැ. මේ දැන් මැරුණොත් මේ දැන් හුස්ම ටික ගියොත් ඊළඟට උපදින්න තියෙන තැන් තමයි ඔය සතර අපාය. මෙතන මෙහෙම හිතාගෙන හිටියට ආන් ඒක හින්දා සසර බය ඇති කරගෙන වීරිය වඩන්න ඕනේ. දුක කවදාවත් භාග්‍යතුන් වහන්සේ අපිට මේ කරුණ පෙන්වුවේ දුක් වෙන්නවත් බය වෙන්නවත් නෙමෙයි. ජීවිතේ මේ තරම් අස්තිරයි කියලා අනිත්‍යයි කියලා දේශනා කළේ දුක හිතෙන්නවත් බය හිතෙන්නවත් නෙමෙයි. සතුටු වෙන්න. මේ තරම් ඉක්මනට මැරෙනවා කියනකොට කාටද සතුටු වෙන්න පුළුවන් එතකොට? නෑ, මේ කරුණ පෙන්නහම පුද්ගලයා අප්‍රමාදී වෙනවා. බොහෝසේ කුසල් රැස් කරනවා. මම සීලෙන් පූර්ණේ වෙලයි ඉන්නේ. දාන ආදී පින්කනොත් දේශනා කරපු ප්‍රමාණයෙන් සම්පූර්ණ කරලායි තියෙන්නේ. මනාව සිල් තියෙන නිසා මැරුණහම බය නැහැ සතර අපායයි කියලා. සිල් තිබුණොත් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපද්දවනවා. සිල් නැති වුණොත් සතර අපායේ කොහේ හරි ඇඟක් මට හම්බ වෙනවා. මේ ජීවිතයේ සිල් ගුණ ආරක්ෂා කරන ගමන් දම්පැන් දීලා තියෙනවා නම් ඊට අනුරූප ජීවිතයක් මට ලැබෙනවා. මටත් හොඳට භවභෝග සම්පත් ලැබෙනවා ලොකු මහත් වුණාම. දිලිදු කාලේ ළමා කාලේ හොඳට කන්න බොන්න තියෙන සැප සතුට තියෙන ඇඳුම් පැළඳුම් තියෙන පවුල්වල උපදිනවා. වස්ත්‍රාභරණ වාගේ දේවල් පෙරදන් දීලා තියෙන නිසා බලන්න ලස්සන රූප සම්පත් ලැබෙනවා. සුවඳ වර්ග වාගේ දේවල් පූජා කරලා තියෙන නිසා මහ ප්‍රඥාවල් ලැබෙනවා. මෙට්ට කොට්ට පාපිසි පාවඩ වගේ දේවල් පාවහන් වගේ දේවල් පූජා කරලා තියෙන නිසා සැපදායක යාන වාහන ලැබෙනවා. දැන් මෙයා දන්නවා මගේ ජීවිතේ මෙන්න මේ දසදාන වස්තුවම මම සම්පූර්ණ කරලා ඉන්නේ. සීලයත් මේ ප්‍රමාණයෙන් සම්පූර්ණ කරලා ඉන්නේ. ඉතින් දැන් මරුණත් බයද? එක්ක දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ ඉපදුනත් අප්‍රමාණ සැප තියෙන තැනක. එයා මැරෙන්න බයද එතකොට? මෙතන අතහැරියාම මීට වඩා හොඳ තැනකයි උපදින්නේ.
නමුත් මේ එකක්වත් සම්පූර්ණ කරගත්ත නැති පුද්ගලයා මරණ මංචකේ කොයිතරම් බයයිද? ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණ දේශනා කළේ අපි ශක්තිමත් කරන්න. එහෙමනම් මේ මරණ සතිය වඩන නිවැරදිව සම්පූර්ණ කරන මාතෘකාව සාකච්ඡා කරනකොට මරණ සතිය වඩන ආකාර 8ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අද මේ සාකච්ඡා කරලා නිමා කරන්නේ 7 වෙනි ක්‍රමයේ අද්දාන පරිච්ඡේදයක් වශයෙන්. ඊළඟට අපිට ඊළඟ දවසේ මේ සම්බන්ධයෙන් පටන් ගන්න තියෙන්නේ අවසාන කාරණාවයි, ඒ තමයි කන පරිත්තේ කියන එක. එහෙමනම් අද දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. 26 වෙනි දේශනාවෙන් ඊතුරු කාරණා ටික සාකච්ඡා කිරීමේ අරමුණ ඉතිරි කරගෙන. අද ධර්ම දේශනාවේ දායකත්වය කංකානංගම මහගම ගෙදර පදිංචි කරුණාවතී මහත්මිය, කංකානංගම පොල්ගහවත්ත පදිංචි කුසුමාවතී මහත්මිය, දියගහ දමයන්ති මහත්මිය හා දරුංගල සිරියාවතී මහත්මිය ඇතුළු පිරිස විසින් උතුම් අරමුණ කරුණාවතී මහත්මියගේ දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ලීලාවතී මෑණියන්, පියදාස ස්වාමි පුරුෂයා, ආර්.ජී. කරුණාදාස, එම්.ජී. ප්‍රේමදාස යන මව්වරුන්ට පියවරුන්ට පින් අනුමෝදන් කිරීම උතුම් අරමුණක් හැටියට සිහිපත් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා විදේශ ගතව සිටින කසුන් මදුරංග සමීර යන පුතුන් දෙදෙනාට, කරුණාවතී මහත්මියගේ සුජීවත්ව සිටින මෑණියන්ට හා දරුවන් 4 දෙනාට, මුණුබුරු මිනිබිරියන්ට, කුසුමාවතී පවුලේ දූ දරු පිරිසටත්, කුසුමාවතී මහත්මියගේ පවුලේ දූ දරු පිරිසටත්, දමයන්ති මහත්මියගේ පවුලේ දූ දරු පිරිසටත්, සිරියාවතී මහත්මියගේ පවුලේ දූ දරු පිරිසටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කොට සෙත් පැතීම මෙම ධර්ම දේශනාවේ තවත් අරමුණක් හැටියට සඳහන් කරනවා වගේම දේශනාව සඳහා සහභාගී වූ සියලුම උපාසක උපාසිකාවන්ට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ තවත් අරමුණක් හැටියට සිහිපත් කරනවා. ඊට අමතරව ධර්ම දේශනාව පැවැත් වූ ස්වාමින් වහන්සේටද බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමින් තවද රට ජාතිය ආගම වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේම ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටමත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.